ධර්ම ශ්‍රවණාබිලාභී සදහවත් පින්වත්නි, අදත් සුබදවර ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ලක්රෝ ජාත්‍යන්තර ගුවන්විදුලි නාලිකාව ඉඩහසර වෙන් කරන මොහොතේ සසර දුකින් එතර වනු බස් සම්මා දිට්ඨියෙන් ජීවිතයේ දෙස බලන්නට යහපත් දැක්මක් ඇති කරගන්නට සුවින්වත් හැම දිනාටම ආරාධනා කරමින් අද ලක්රෝ සම්මා දිට්ඨි ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපි ගෞරවපූර්වකව ආරාධනා කළා ඓතිහාසික අලුපොත බම්පණී රජමහා විහාරය සහ පොල් අඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහපිරිවෙන් විහාරාධිකාරී ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ලාස් වේගාස් බෞද්ධ විහාරස්ථානයේ විහාරවාසී ඇමරිකා එක්සත් ජනපදයේ ධර්මදූත සේවයේ යුතු විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද අලුපොත ධම්මරතන ගෞරවනීය ස්වාමින් වහන්සේට අද ධර්මදේශනාව සඳහා සදහැවි දායකත්වය ලබා දෙන්නේ ලක්රෝ ජාත්‍යන්තර ගුවන්විදුලි නාලිකාවේ ගරු කළමනාකාර අධ්‍යක්ෂ අනුස්ක විජේවීර මහතා සහ ළමා වැඩසටහන් නිෂ්පාදිකා සහ නියෝජ්‍ය කළමනාකාරිණී මේනකා සුනන්දා ජයසීලී විජේවීර මෙනවිගේ දායකත්වයෙන් තම ආදරණීය දෙමව්පියන් වන එමලින් විජේවීර මැතිණිය සහ YSG විජේවීර මැතිතුමාගේ ගුණ සමරමින් දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමත් ශ්‍රී ලංකා ද්වීපයටත් සියලු ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී සුව අත් වේවා යන උතුම් ප්‍රාර්ථනෙන් අද ලක්රෝ සම්මා දිට්ඨි ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සෑම දිනම සාදුකාරයක් පවත්වලා දෙවතාවක් নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. දං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා
වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. වාසනාම වේවා. සාදු කියන්න. සමන්ත චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බ්‍රහ්මාති මාතා පිතරෝ පුම්බාචරියාති වුච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකාති. ධර්මශ්‍රවණයට සරසන වාසනාවන්ත පිනතුනි, දවසින් දවස මේ කාර්ය බහුල වන අපේ බෞද්ධ ජන ජීවිතවල දෛනික සිරිත්‍රිත් ඉවත් වී යාමක් දක්නට ලැබෙනවා ලෝකයේ තුල, සමාජය තුල. කෙසේ හෝ වේවා මේ කාර්ය බහුල වෙච්ච බෞද්ධ ජන ජීවිතවලට මොහොතක හෝ සැනසෙල්ලක්, ආශිර්වාදයක් සලසා ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ කුමක් තුළින්ද කියලා අපි කල්පනා කරලා බැලුවොත් මෙවැනි ආගමික වත්පිළිවෙත තුළ නිරත වෙන දායක පින්නතුන්ට ඒ වූ සිත සාන්තිය, ආශිර්වාදය
සලසා ගන්නට හැකියාව පවතිනවා. මේ අවස්ථාව තුළදී ඔබ සෑම කෙනෙක්ම ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානම්ව සැදී පැහැදී බලාපොරොත්තු වෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ දේශනාව සුනාත ධාරේත චරාත ධම්මේ ධර්මාවාදයක් වශයෙන් මා මේ කාරණය මතක් කරන්නේ. මේ දේශනා කරන ධර්මය අසන්නට ඕනේ, සිත්ති ධාරණය කරගන්නට ඕනේ, ඒ අනුව ධර්මානුකූලව කටයුතු කරන්නට ඕනේ. කෙටියෙන් දහම් අවවාදයක් තබලා මේ දේශනාව සිද්ධ කිරීමටයි මා කල්පනා කරන්නේ. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පියදරු සෙනෙහස, ඒ වගේම පැරණි ලක්දිව මව්පිය දූදරු සම්බන්ධතාවය ආදී මේ මාතෘකාවස්සේ යමින් මා මේ ධර්ම දේශනාව කෙටි වේලාවක් සිදු කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහාම පාදක කරගන්නට යෙදුනා ගාථා ධර්මයක් බ්‍රහ්මාති මාතා පිතරු පුබ්බාචරියාති උච්චරේ. ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකාදී වශයෙන් ඒ ගාථා ධර්මය මා ඔබට මුලින් මතක් කරන්නට යෙදුනා. පින්නතුනි, මේ බුදුදහමේ මව සහ පියා වශයෙන් හඳුන්වා දීලා තිබෙනවා. මේ බ්‍රහ්ම එහෙමත් නැතිනම් පූර්ව ආචාර්ය සහ ආහුනේය කියන මේ පදවලින්, මේ ගුණවලින් කතා කරලා තිබෙනවා. පැරණි ಭಾರತೀಯ හින්දු සමාජයේ මහා බ්‍රහ්මයාට උත්තරීතර ස්ථානයක් ලැබී තිබුණා. ඒට හේතු වුණා මහා බ්‍රහ්මයා සියලු සතුන් කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුව වාසය කිරීම. මේ සතර ගුණයෙන් යුක්ත වන මහා බ්‍රහ්මයා ඔහුට උපමා වශයෙන් දැක්වුවා. මේ සතර ගුණයෙන් යුක්ත වන මහා බ්‍රහ්මයාට මව්පියෝ ශ්‍රේෂ්ඨ වෙනවා. දරුවෝ මවට සහ පියාට ආදරයෙන්, ගෞරවයෙන් සලකනවා නම් ඔවුන් වාසය කරන නිවස බ්‍රහ්මයා වාසය කරන නිවසමින් ශ්‍රේෂ්ඨත්වයට පත්වන බව, නිවසේ වසන අයටත් දියුණුව සෞභාග්‍ය සැලසෙන බව ලෞතුරා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහා බ්‍රහ්මයා තුළ පවතින මේ උත්තරීතර ගුණ හතර, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ ගුණවලින් අපි කතා කරනවා. සකල සත්ව ප්‍රජාවටම යහපත සැලසෙන බව හින්දු භක්තිකයන්ගේ පිළිගැනීමයි. පින්නතුනි, බලන්න. එහෙමනම් එදා ඉන්දීය සමාජය තුළදී කුමක්ද මේ විදිහේ වැදගත් ස්ථානයක තබලා කතා කළා? මහා බ්‍රහ්මයාට උපමා වශයෙන් දැක්වුවා අපේ අම්මයි තාත්තයි කියන මේ දෙන්නා. මව්පියන්ගේ සම්මානීය తත්වය දරුවන්ට පෙන්වා දීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුබ්බාචර්ය කියන මේ වචනයෙන්. මේ අදහස් කරලා තිබෙනවා මුල්ම ගුරුවරු කියන අර්ථය. මුල්ම ගුරුවරු කියන මේ යෙදුම. ඒ වගේම දරුවන්ගේ මුල්ම දෙවියන්, එසේත් නැතිනම් පින්නතුනි පූර්ව දේවතාවන් ලෙස මව්පියන් හැඳින්වීම සඳහා පුබ්බ දේව කියන මේ වචනයෙන් කතා කරලා තිබෙනවා. ඊළඟට ආහුනේය කියන මේ කරු වචනයෙන් කතා කරලා තිබෙනවා මව සහ පියා හඳුන්වා තිබෙනවා. දරුවන් කමාපවා හදා වඩා මෙලව සැපසේ ජීවත් වීමේ අයිතිය මව්පියන් විසින් ලබා දීම නිසා. ඒ නිසාමයි දරුවන්ගේ ගරු සම්මාන වලට මව සහ පියා සුදුසු වෙන්නේ. මේ පිළිබඳව මේ ගාථා ධර්මය ඔස්සේ යමින් ධර්ම ශ්‍රවණය කරන ඔබට බොහෝ කරුණු කාරණා ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. පින්නතුනි,
මේ මව්පියන් සහ දූ දරුවන් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය මේ ආදරය පිළිබඳව කතා කිරීමේදී අපේ බෞද්ධ සදාචාර ධර්මයන්ගේ බලපෑම නිසා මවට සහ පියාට එකසේ අතිශය ආදරයක් ඒ වගේම ගෞරවයක් භක්තියක් අතීතයේ සිටම පැවති ಭಾರತೀಯ සහ ලක්දිව සමාජයේ පැවතුණු ආකාරය පිළිබඳව ඔබට වැටහෙනවා ඇති. දූදරු මව්පිය සෙනෙහස පිළිබඳව මව්පිය ගුණස්මතු වන බොහෝ අවස්ථා කතාන්තර පිළිබඳව මාතෘත්වය සහ මේ පීතෘත්වය පිළිබඳව බුදුදහමේ ඉගැන්වෙන උතුම් සාර ධර්ම පැරණි බෞද්ධ සමාජයේ ක්‍රියාත්මක වූ ආකාරය බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රවල බහුල වශයෙන් දක්නට තිබෙනවා. බලන්න. මව්පිය දෙදෙනාට එක හා සමාන තත්ත්වයක් බෞද්ධ සමාජයේ පැවතුණා. ත්‍රිපිටකාගත බුද්ධ වචනේ සඳහන් වෙන කාරණානුව ගත්තහම මව්පිය දෙදෙනාගේම අනන්ත ගුණ දරුවන්ට මව්පියන්ගෙන් ලැබුණු අනන්ත අප්‍රමාණ සේවය මව්පිය දූ දරු සම්බන්ධතාවය දරුවන් විසින් මව්පියන්ට සැලකිය යුතු ආකාරයක් පිළිබඳව පින්තුනි මේ මව්පිය දෙදෙනාම මාතා පිතරෝ මාතා පිතු අන්න ඒ වචන වලින් කතා කරලා තිබෙනවා. මේ මව්පිය ගුණය අවධාරණය කරලා තිබෙනවා. වෙන වෙනම ඔවුනොවුන්ගේ සුවිශේෂ අනන්‍යතාවයන් සහිතව මේ ගුණ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින්. නිදසුනක් ලෙස අරගත්තොත් රජතුමා සහ රටවැසියා ගැන පැවසීමේදී පියාත් පුතාත් අතර සම්බන්ධතාවය මහා සුදස්සනාදී සූත්‍ර දේශනාවන්හි සඳහන් කරලා තිබෙනවා. පිතු පුත්ත පිතා හොන්ති මනාපා ඒව මේව ආදී වශයෙන් සඳහන් කරලා තිබෙනවා. දීඝ නිකායේ සඳහන් වෙලා තිබෙනවා ඒ ගාථා ධර්මයක. මෙයින් අදහස් වන්නේ කුමක්ද? පියාට පුත්‍රයෝ පියත් ප්‍රියව මනාප භාවයෙන් යුක්තව ඒ වගේම සුදස්සන මහරජතුමාට බමුණෝත් ඒ සකල ජනතාවත් ප්‍රියමනාපව වාසය කළයි කියලා ඒ සූත්‍රය කතා කරලා තිබෙනවා. ඊළඟට බලන්න වැඩි ඈතක් යන්නට අවශ්‍ය වන්නේ නැහැ. කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිබෙනවා ඊටාම වැදගත් වූ පාඩවයක්. ඒ කුමක්ද? මාතා යථා නියං පුත්තං කියලා සඳහන් කරන්නේ. ඒකෙන් අපිට පෙන්වා දෙන්න කුමක්ද? බුදුරජාණන් වහන්සේ මව තම එකම පුතු ආරක්ෂා කරන ආකාරයට සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රී සිත වැඩි යුතු ආකාරයක් පිළිබඳව උන්වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්තුනි දැන් අපි කල්පනා කරලා බැලුවොත් සමාජයේ කුඩාම ඒකකයේ තමයි මේ පවුල කියලා කියන්නේ. මව සහ පියා ඒ වගේම ඒ දරුවා ඒ පවුලට අයත් මේ සමාජික පිරිස මේ තුන් දෙනා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වන්නේ මේ ගුණය මුල් කරගෙන. ඒ ගුණය නිසා මව්පිය දෙදෙනා බ්‍රහ්ම කියන උතුම් තත්ත්වයේ ලබන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පහදා දෙනවා. බ්‍රහ්මාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං බුදුරජාණන් වහන්සේගේ දේශනාව. බ්‍රහ්ම තත්ත්වයට පත්වන තැනැත්තා තුළ පවතින මේ උතුම් ගුණ සතරක් පිළිබඳව ධර්මයෙහි සඳහන් කරනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාදී වශයෙන් ඒ සතර බ්‍රහ්ම විහරණ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙනවා. බලන්න පින්නතුනි කුඩා දරුවා දකින දෙමාපියන්ගේ සිත් මෙත් සිති වලින් යුක්තයි. මෛත්‍රියෙන් පිරී යනවා. මෛත්‍රිය කියලා කියන්නේ කුමක්ද? මිත්‍රත්වයටයි, මිතුරු බවටයි. එය බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිබෙන්නේ මිත්තස්ස භාවෝ මෙත්තා මිත්‍රයාගේ ස්වභාවය මෙත්තා ආදී වශයෙන් මේ නම් වලින් උන්වහන්සේ කතා කරලා තිබෙන්නේ. ඒ අනුව ගත්තාම gedara ඉන්න හොඳම මිත්‍රයා මාපියන් බව බුදුරජාණන් වහන්සේ මෙතනදී අපිට පහදා දෙනවා. මාතා මිත්තං සකං ගරං
මාතා මිත්තං සකේ ඝරේ ආදි වශයෙන් මේ සමහර සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තියෙනවා සංයුත්ත නිකායේ බණ පොතේ. හොඳම මිත්‍රයා කිසිවිටකත් වෙනසකටපත් වෙන්නේ නැහැයි කියන කාරණය සඳහන් කරලා තියෙනවා. දැන් බලන්න නොයෙක් සාහිත්‍ය පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඒක තැනක සඳහන් කරනවා මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති බිතිසුතුම් රූමෙන් පිටුණු පාවිති කියලා. මේක සඳහන් කරලා තියෙන්නේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ පොතක සඳහන් වෙන කාරණාවක්. ඒ නිසා මේ මෞපිය ගුණය පිළිබඳව කතා කිරීමේදී කොයිතරම් දුරට අපිට මේ සූත්‍ර දේශනාවන් ඔස්සේ යමින් මේ සම්බන්ධය පිළිබඳව කතා කරන්නට පුළුවන්. දෙමව්පියන්ගෙන් දරුවාලද මිත්‍රත්වයේ උතුම් සෙනෙහස මිනිස් ලොවදී ඔහු ලැබූ මුල්ම පිළිසරණ බවට පත් වෙනවා. දරුවා පිළිබඳ දෙමාපියන් ඇති කර ගන්නා වූ මේ උතුම් සිතුවිල්ල තමයි මෙත්තා නමින් හඳුන්වන්නේ කතා කරන්නේ. ඊළඟට පින්වත්නි අපි කල්පනා කරලා බැලුවොත් කිසිමක් තනිව කරගත නොහැකි තත්වයක්. ඒ කියන්නේ පූර්ණ අවධිය තුලදී කල්පනා කරලා බලන්න පින්නතුනි අපි අතපය සොලවමින් උඩුකුරුව සයනය කරන දරුවාට මිතුරුකම පමණක් නොසෑහෙන බවක් මේ මෙත් ගුණය ප්‍රියජනක හැඟීමක් බවට අපිට වැටහෙනවා තේරුම් යනවා. එහෙත් මේ බිලිඳු දරුවාගේ අහිංසක බව හමුවේ මෙස්සෙතට වඩා යමක් අවශ්‍ය වන්නේ. මේ දෙමව්පියන් දරුවාගේ අසරණකම දැකලා ඔහුට උදව් උපකාර කර හදා වඩා ගැනීමට පෙළඹෙන්නේ මෙන්න මේ අවධිය තුලදී දෙමාපියන් තුළ ඇතිවන්නා වූ මේ කරුණා කියන ගුණය නිසාවෙන්. දුකටපත් කෙනෙකු දුබලයෙකු දුටු විට හදවතෙහි ඇතිවන්නා වූ ඒ උණුවන ගතිය තමයි කරුණාව වශයෙන් හඳුන්වා දී තිබෙන්නේ. පරදුක්ඛේ සති සාදෝනං හදය කම්පනං කරෝති इति කරුණා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මේ දරුවා කරමත තබාගෙන සොරතල් කරමින් කවමින් පොවමින් ලෙඩ දුකේදී පිහිට වෙමින් පාසල් ලැබමින් දැනුම ලබා දෙමින් උදව් උපකාර කරනවා. මේ කරුණා කියන ගුණය දෙමව්පියන්ගේ හදවත් තුළ පවතින ආකාරය ක්‍රියාත්මක වෙන ආකාරය. ඊළඟට දෙමව්පියන්ගේ මේ රැකවරණය පෝෂණය ලැබමින් හැදී වැඩෙන ගුණයෙන් ඒ වගේම නුවණින් දියුණුවට පත්වෙන දරුවා දකින දෙමව්පියෝ අපමණ සතුටක් ලබනවා. මේ දෙමව්පිය හදවත් සතුටින් පුරවන උතුම් ගුණය තමයි මුදිතා කියන මේ මුදිතා නැමැති ගුණයෙන් කතා කරන්නේ. දරුවා හැදී වැඩි දියුණුවට පත් වුනහම දෙමව්පියෝ උපේක්ෂා සහගත වෙනවා. දැන් අපේ දරුවට කොහි ගියත් කොතන සිටියත් හොඳින් ජීවත් විය හැකි කියන මේ හැඟුමින් ඔවුන් ක්‍රියා කරන්නේ. දරුවන් ඇතිදැඩි කිරීමේදී දෙමව්පියන් තුළ ඇතිවන මේ උතුම් ආකල්ප බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ සතර බ්‍රහ්ම විහරණ නමිනුයි. පැරණි ಭಾರತೀಯ සමාජයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පිළිගනු ලැබුවේ මෙන්න මේ කාරණයයි. ලෝකයේ මවුන ලැබුවේ මහා බ්‍රහ්මයා විසින් කියලා පිළිගනුමක් තිබුණා. ඔහු තුළ පවත්නා වූ ගුණ බ්‍රහ්ම විහරණ නමින් කතා කරන්නේ. එවැනි බ්‍රහ්මයාට බඳු උතුම් ඒ ගති බුදුරජාණන් වහන්සේ විසින් සඳහන් කරලා තිබෙනවා. මේ මෞපිය දෙන්නා මහා බ්‍රහ්මයාට උපමා වශයෙන් ලෝකයේ සිටින ප්‍රත්‍යක්ෂ බ්‍රහ්මයා ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ එසේනම් මේ කුමන කාරණයක්ද? මේ මෞපිය දෙන්නා පිළිබඳවයි පින්නතුනි. බ්‍රහ්මාති මාතා පිතරෝ කියන මේ පාඨයෙන් පැහැදිලි කරනවා. බ්‍රහ්මාති බෙක්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං කියලා බුදුහාමුදුරුව සඳහන් කළා ඒක අවස්ථාවකදී. මෙසේ මේ පින්නතුනි අලුත් ලෝක ආධුනිකයන් ලෙස උපන් දරුවන්ට විශේෂ වශයෙන් අපි කල්පනා කරලා බැලුවොත් අවශ්‍ය මූලික දැනුම් සම්භාරය ලබා දෙමින් හික්මවන්නේ මුල්ම අවධිය තුලදී ගුරුවරුන් බවට පත් වෙන්නේ ජීවිතයේ පෙරපාසල බවට පත් වෙන්නේ අම්මයි තාත්තයි කියන මේ දෙන්න. ඒක නිසා තමයි පුබ්බහචර්යාති බික්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං පුබ්බහචර්යාති උච්චරේ කියලා බුදුහාමුදුරෝ සඳහන් කරන්නේ. මේ වගේ යෙදුම් ඊට සාධක වෙනවා. මෙසේ දෙමාපියන් දූ දරුවන් වෙනුවෙන් ඉටු කරන්නා වූ මේ වැදගත් වූ කාර්යභාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බහූපකාරා භික්කවේ මාතා පිතරෝ පුත්තානං ආපාදකා පෝසකා ඉමස්ස ලෝකේ ලෝකස්ස දස්සේතාරෝ ආදි වශයෙන්.
බුදුහාමුදුරන්ගේ වචනයෙන්ම සඳහන් කරලා තිබෙන්නේ ඒ ආකාරයට. සිංහාලෝවාද සූත්‍රයේදී මේ පිළිබඳව වඩාත් වූ පැහැදිලි කිරීමක් සිද්ධ කරලා තිබෙනවා. ඒ තමයි පාපා නිවාරෙන්ති. වැරදි කිරීමෙන් වළක්වනවායි කියන කාරණය. ඊළඟට කල්යාණේ නිවේසෙන්ති කියන්නේ යහපත් දෙහි යොදනවායි කියන අර්ථයෙන්. ඊළඟට සිප්පං සික්ඛාපෙන්ති පාසල් වලට යවලා උගන්වනවා. ඒ ශිල්ප ශාස්ත්‍ර දැනුම ලබා දෙනවා. පතරූපේන ධාරේන සංයෝජන්ති ආදි වශයෙන් සඳහන් කරනවා. හතරවෙනි කාරණයෙන් සුදුසු දරුවෙකු දැරියක හා විවාහ දිවියට යොදවනවා. ඒ සුදුසු කාලයේ එළඹුණහම ඒ සියල්ලක්ම මව්පියන් විසින් ඊළඟට සමේ දායජ්ජං නේයාදෙන්ති ආදී වශයෙන් සඳහන් කරනවා. පස්වෙනි කාරණයක් සුදුසු අවස්ථාවේදී දායාද පවරනවා මේ දරුවන්ට. අන්න ඒක නිසා මෙවැනි වැදගත් වූ කාර්යභාරයක් පින්වත්නි දෙමාපියන් වෙත පැවරී තියෙනවා. මිනිස්යා ශිෂ්ටාචාර සම්පන්න ගති ඇති මේ ප්‍රමාණයට ශිෂ්ටාචාරයක් කියන එක සංස්කෘතියක් කියන එක ඊටාම වැදගත් වූ දෙයක්. දැන් බලන්න අපේ අධ්‍යතනයේදී මානව ශිෂ්ටාචාරයට කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. තිරිසන් සතුන් අතරේ වාගේ මේ ක්‍රියාත්මක වෙන ස්වභාවයන් බොහෝ වෙලාවට දක්නට ලැබෙනවා. මේ සම්බන්ධය පිළිබඳව කතා කිරීමේදී කිසිදු තැකීමක් නැහැ දරුවන් දෙමව්පියන් පිළිබඳව. ඒක නිසා ඇත්තටම ethical values කියන්නේ මේ සාර ධර්ම කියන කොටස් අද බොහෝ වෙලාවට ඉවත් වෙලා තිබෙනවා. බොහෝ වෙලාවට මානව ශිෂ්ටාචාරය තුලින් ගිලිහෙන ස්වභාවයක් අධ්‍යතනයේදී අපිට දක්නට ලැබෙනවා. ඒවාට යම්කිසි වාරණයක් යොදන්නට නම් මේ විදිහේ දේශනා ශ්‍රවණය කරන්නට ඕනේ. අන්න ඒක නිසා ශිෂ්ටාචාර සම්පන්න සමාජයකට මෙන්න මේ කාර්යභාරයේ තියෙනා වූ වටිනාකම පහදා දීම ඊටාම යෝග්‍ය වෙනවා. ඒක නිසා පින්නතුනි දැන් අපි කල්පනා කරන්නට ඕනේ විශේෂයෙන්ම මේ ගාථා ධර්මයේ ඔස්සේ යමින් ධර්ම ශ්‍රවණය කරන ඔබට තම කරුණු කීපයක් පැහැදිලි කරලා දෙනවා නම් මේන් විශේෂයෙන්ම මේ දෙමව්පිය දූදරු සම්බන්ධතාවය කියන එක පිළිබඳව සඳහන් කිරීමේදී දරුවාට තරම් දීර්ඝ කාලීන රක්ෂණ පෝෂණ සමයක් තිරිසන් සතුන්ට ලැබෙන්නේ නැහෙනි. මිනිසුන් අතරත් දීර්ඝ කාලයක් දෙමව්පියන් සමග එක සෙවනේ ජීවත් වන තිරිසන් සතුන් සොයාගත නොහැක ස්වභාවයක්. ඒ කියන්නේ ඔවුන් අතර සංස්කෘතික වශයෙන් පවතන යුතුයකම් ස්වභාවයක් තිබෙනවා. ඒ වගේම මේ සත්ත්ව ලෝකයේ මිනිසා උසුරුන මේ වැදගත් උසස් තත්වය අනුව ශිෂ්ට සම්පන්නකමක් අනුව දෙමව්පියන් සතු කාර්යභාරයක් ඊටාම වැදගත් සම්බන්ධයක් පිළිබඳව කතා කරන්නේ. මේ தත්ත්වය මනවින් වටහාගත් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන එක අවස්ථාවක දින්නාහං භික්කවේන සුප්පතිකාරං වදාමි කතමේ සං දින්නම් මාතුච්ච පිතුච්ච ආදි වශයෙන්. මහණෙනි දෙදෙනෙකුට සත්කාර කරලා සම්මාන කරලා අපවස්ථාන ආදී කොච්චර කළත් ඒ පැවැත්වීමෙන් සෑහීමකට පත් වෙන්නට පුළුවන්කමක් නැහැ ඔබට. ඒ තමයි අම්මයි තාත්තයි කියන මේ දෙන්න. බුදුහාමුදුරුවෝ නිදසුනකින් පහදා දී තිබෙනවා. දකුණු උරහිස මත මවත් වම් උරහිස මත පියාත් හිඳුවාගෙන අවුරුදු 100ක් තිස්සේ බිමට බස්වන්නේ නැතිව ආහාර පාන ආදී දෙමින් මල මූත්‍ර අරන් දමමින් රැදවල් ඇතිව රැයක් දවාලක් නැතිව අප උපස්ථාන කළත් ඒ දෙමව්පියන්ගෙන් දූ දරුවන්ට ඊට උපකාරයට සමාන උපකාරයක් නොවේ කියන කාරණය. දැන් බලන්න එහි තියෙන ගැඹුරු ස්වභාවය. ඒ කියන්නේ මේ දෙන්නාට ඒ වෙච්ච ණයෙන් නිදහස් වෙන්නට බැරි බව බුදුහාමුදුරුවෝ මේ උපමා මගින් පහදා දී තිබෙනවා. මේ මහ පොළව සත්‍රුවණකින් පුරවලා සත්‍රුවන් මතුවේහි දෙමව්පියන් වඩා හිඳුවා. මෑණියනි පියාණනි ඔබ දෙපළ අප වෙනුවෙන් ඒ කරපු උදව් උපකාරය කාර්යභාරය අනන්තය අප්‍රමාණයි. ඒ වෙනුවෙන් මේ සත්‍රුවණක් සහිත මහ පොළොවේ රජකම බාරගෙන අපව ඒ ණයෙන් නිදහස් කරන්න කියලා සත්‍රුවන් සහිත මහ පොළොවේ රජකම පවරා දුන්නොත් යම් කෙනෙක් දෙමව්පියන්ගෙන් දූ දරුවන්ට ඊට උපකාරයට සමාන උපකාරයක් වන්නේ නැහැ කියන කාරණය තවත් උපමාදයකින් පෙන්වා දීලා තිබෙනවා. බලන්න එහෙත් අවාසනාවක මහත කුමක්ද මිනිසුන් අතර මේ පවතිනා අතිශ්‍රේෂ්ඨ යුතුයකම් කොටස පැහැර හරින දූ දරුවන් කොපමණ සිටිද්දයි
හොඳ මොහොතක් ඔබ හොඳයි කල්පනා කරලා බලන්න. ඒක ඊටාම වටිනවා වර්තමානයේ තුලදී. අප්‍රමාණ කැපකිරීමකින් සෝහසක් බලාපොරොත්තු ඇතිව හදා වැඩූ මේ ලේටික පමා කිරි බවට පරිවර්තනය කරලා පෝලා මේ තමන්ව උස්මහත් කරපු දෙමව්පියන්ට තලාපලා හිංසා කරන වගේම පොළු පහර දීලා කැතිපොරෝ උදුළු ආදි වලින් පහර දීලා අමු අමුවේ ඝාතනය කරන මරා දමන දුෂ්ට දුර්ජන අමන අකුර්තඥ වසල පිරිසක් බොහෝ වෙලාවට ධර්මද්වීපයේ නමින් කතා කළත් ලංකාවේ ජීවත් වෙනවා. ඒ අසන්නට ලැබෙනවා නොයෙකුත් ජනමාධ්‍ය තුලින්. ඒ වගේම පුවත්පත් තුලින් අපිට පේනට තියෙනවා නිදසුන් වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. ඒක මහා අභාග්‍යයක්, ඊටාම ඛේදනීය තත්ත්වයක්. ඒ නිසා පින්නතුනි මේ මෞපිය දූදරු සම්බන්ධතාවයේ නූතන සමාජයේ වේගයෙන් ගිලිහි යමින් පවතින අවධියක ඒ පිළිබඳව දීර්ඝ පරීක්ෂණයක යෙදමින් රැස් කරගන්නා ඒ තොරතුරු රසක් අඩංගුව මේ විදිහේ ධර්මදේශනාවක් පවත්වන්නට කාලෝචිත ක්‍රියාවක් වශයෙන් අපි කල්පනා කරා. මේ පැරණි සමාජයේ නිර්වෝල් පැවැත්මට සාමකාමී සහජීවනයට බලවත් රුකුලක් වුණා මේ මව්පිය දූ දරුවෝ සම්බන්ධතාවය කියන එක. ඒ දෙමව්පියන්ගෙන් දරුවන්ටත් ඒ වගේම දරුවන්ගෙන් දෙමව්පියන්ටත් ඉටු විය යුතු යුතුයකම් සමුදායක් මත රඳා පැවති විශේෂ වූ දෙයක්. ඒ නිසා දැන් සඳහන් කළොත් එහෙම නිදසුනක් මගින් පහදා දෙනවනම් ඒ වූ කලී පින්නතුනි රතේක රෝදයේ සවිවේ තිබෙනා වූ කඩ ඇණයක් වාගේ දෙයක්. කඩ ඇණේ කියලා කියන්නේ ඒක නැති වෙලා ගියොත් එහෙම රෝදේ ගිලිහි යාමෙන් ගමන අතරමඟදී නතර වෙනවා. මේ යුතුයකම ඉටු නොකළොත් සමාජයේ ඉදිරි ගමන නතර වෙනවයි කියන එක. ඒතේකෝ සංඝහා ලෝකේ රතස්සානීව යායතු බුදුහාමුදුරුවෝ සඳහන් කළේ දේශනා කළේ සිඟාලුවාද සූත්‍ර ධර්මයේදී. ඒ නිසා මේ බුදු සමය විසින් හඳුන්වා දෙන ලද විස්තර කර දෙන ලද පහදා දෙන ලද ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා මෙයයි කාරණය. පින්නතුනේ දෙමව්පියන්ගේ මේ සුපූජ්‍යත්වයට වර්තමානයේ යොදා වර්තමානයේ තුලදී විශේෂයෙන්ම කුමක්ද වෙලා තිබෙන්නේ කියලා බලන්න. ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා කියන මේ පාඨයේ තේරුම තමයි පින්නතුනි මේ ආහුනේය කියන ගුණයෙන් කතා කරලා තිබෙන්නේ සුජීවත්ව කටයුතු කරන දරුවන් විසින් දුර ඉඳලා ඕනම දෙයක් රැගෙන ගිහිල්ලා මව්පියන්ට ප්‍රදානය කරන්නට පුළුවන්. ඒ වගේම අත්පා මෙහෙවර කිරීම තුළින් කැවීම, පෙවීම, නැහැවීම ආදී කටයුතු වලින් ඒ අය පෝෂණය කරන්නට පුළුවන්. එහෙමයි ඒ ගුණය පිළිබඳව කතා කරලා තියෙන්නේ. මේ ආහුනේය කියන ගුණය බොහෝ වෙලාවක් කතා කරන්නට පුළුවන් මාතෘකාවක්. ඉතින් දරුවන් විසින් දෙමව්පියන්ට සංග්‍රහය, ඒ උපකාරය කළ යුතු වෙනවා. ඒක නිසා මොකද ප්‍රජාවක් නිර්මාණය කරන්නේ මේ අම්මයි තාත්තයි කියන මේ දෙන්නාගේ සන්ධානගත වීම තුල, එකතු වීම තුල. එතකොට මේ ප්‍රජාවක් නිර්මාණය කරන්නේ නිවරදිව ඒ සමාජයට දායාදේ කරන්නේ මේ දෙමව්පියන් විසින් අනුකම්පාවෙන් යුක්තව. ආහුනේයාච පුත්තානං පුත් දරුවන් දිහා බලන්නේ අනුකම්පා සහගතව මෙත්සිත පෙරදරිවයි. ඒ නිසා ඒ ගුණය පිළිබඳව කතා කරලා තියෙනවා. එහෙමනම් එදා බුදුහාමුදුරුවෝ සඳහන් කරපු කාරණය එහෙම ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. වර්තමානයේ තුල ඒ ගාථා ආදීන් බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට කරන නමස්කාරයක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. එය පිළිබඳව ඔබ සිතන්න, කල්පනා කරන්න. මවගෙන් ලබා ගන්න ආශිර්වාදේ, පියාගෙන් ලබා ගන්න ආශිර්වාදේ ගාථා ප්‍රකාශයට පත් කරලා ඒ වැඳුම සිදු කළ යුතු බව බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. නොඑක් සාහිත්‍ය පොත්පත්වල සඳහන් වෙනවා. එදා එහෙමනම් ඒ ගාථාවන් කියලා මව්පියන්ගෙන් ආශිර්වාදය ලබා ගත්තේ. දසමාසේ උරේ කତ୍වා පෝසේසි උද්ධිකාරණං ආයුදීගං වස්සසතං මාතුපාදං නමාමං. ඊළඟට උද්ධිකාරු වලින් ගෙත්වා චුම්බෙත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපටිත්තං පිතුපාදං නමාමං. මේ ගාථා අද ඇසෙනවාද වර්තමානයේ තුලදී? බොහෝ වෙලාවට තියෙන්නේ මේ බටහිර සංකර සිරිතට විරිතට හැඩගැහිච්ච සමාජයක්. එතකොට දෙමව්පියන්ට එදා වැඳලා පාසල් ගිය සමාජයේ වෙනුවට අද තියෙන්නේ කුමන ස්වභාවයක්ද කියලා ඔබ සිතන්න, කල්පනා කරන්න.
අද අම්මට කතා කරන්නේ අම්මා කියන මේ වචනේ ලැහැස්ති වෙලා පාසල් යන දරුවා අම්මාට කතා කරනවා ඇහෙනවා ටටා මමී කියලා. ඊළඟට අම්මට මමී කියලා කතා කරනවා. තාත්තට ඩඩා කියලා කතා කරන්නේ. එහෙම අතපය වනමින් ඒ අයට බායි හායි බායි කියලා යන සමාජයක් නිර්මාණය වෙලා තිබෙනවා. එතකොට මේ මමිය කියලා කියන්නේ මේ පිරමීඩයක් කියන අර්ථයෙන් මමිය. මමී ඉතින් දකින්නට පුළුවන් බොහෝ වෙලාවට එහෙම මේ මිසරය වගේ ශිෂ්ටාචාරවලට ගියොත් බලාගන්න පුළුවන් පිරමීඩ පිළිබඳව. නමුත් මේ මමී කියන වචනයෙන් ඇත්තටම එහෙම අපි කතා කරන්නට හොඳ නැහැ අම්මට ඒ වගේම තාත්තට එහෙම කතා කරලා යන සමාජයක් නිර්මාණය කළ යුතු වන්නේ නැහැ. ඒ නිසා මේ කරුණු කාරණා ඔස්සේ යමින් ඔබ සිතන්නට ඕනේ පැරණි ලාංකිකයන් වශයෙන් වසර දහස් ගානක ඉතිහාසයක් අඛණ්ඩව පවත්වාගෙන ආපු සංස්කෘතියක් ඇති රටක උපන් පිරිසක් වශයෙන් ඒ නිසා පින්නතුනි ජාතික උරුමයක් මේක ජාතියක් සතු වටිනාම සාරධර්මයක් මේ නූතන සමාජයට මතු කරලා දෙන්නට ඕනේ. ඒ නිසා මේ කියපු කාරණා ඔස්සේ යමින් ඔබ කල්පනා කරන්න. තවදුරටත් පැහැදිලි කරනවා නම් සංක්ෂිප්ත වශයෙන් මේ දේශනාවේ හරය බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරයාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පක. මේ ගාථා ධර්මයයි ඔබට මා මුලින් පහදා දුන්නේ. සංයුත්ත නිකායේ බහූපකාර සූත්‍රය සඳහන් කරන්නේ ඔය කියපු ගාථා ධර්මය. යෝ මාතරං වා පිතරං වා මච්චෝ ධම්මේන පෝසති තාය නං පාරිචරයාය මාතා පිතුසු පණ්ඩිතා ඉදේවනං පසංසන්ති පෙච්චසග්ගේ පමෝදති ආදී වශයෙන්ුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා දීලා තිබෙනවා. අර ගාථා ධර්මයෙන් ප්‍රකාශයට පත් කරපු අර්ථය මිහිත් ගැබ්බ තිබෙනවා. එයින් සඳහන් කරනවා බුදුහාමුදුරුවෝ මේ මෞපිය සෙනෙහස ජීවිතයේ උල්පත බවට පත් වෙනවා, ජීවනයේ උල්පත බවට පත් වෙනවා. ගුණවත් නැනවත් දරුවෙක් තමයි ලෝකයට බිහි කරන්නට මෞපියෝ පෙරම් පුරන්නේ. ඒ නිසා ගුණකරුක පුතක දුවක හදාගත්තොත් එම අම්මට තාත්තට ලැබෙන සැනසෙල්ල අප්‍රමාණයි. ඒකද නිරන්තරයෙන්ම පින්නතුනි පින් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ වදාලා. ඒ මෞපියන්ට සැලකීමෙන් ඊළඟට බ්‍රාහ්මණයෙකුට බුදුහාමුදුරුවෝ දිනක් පහදා දෙනවා යෝකෝ බ්‍රාහ්මණ ධම්මේන බික්කං පරේසිත. ධම්මේන බික්කං පරේසිත්වා මාතා පිතරෝ පෝසෙන්ති ආදි වශයෙන් බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා. බහුංසෝ පුඤ්ඤං පසවති. බමුණ යම් කිසි කෙනෙක් දැහැමින් මමත් පියාත් කියන මේ දෙන්නා පෝෂණය කරනවාද ඒ දෙදෙනාට ඒ උපස්ථානයේ කරන කොටගෙන ඔබට පුළුවන් පඬිතයන්ගෙන් පව ප්‍රශංසාවට ලක් වෙන්න කිත් පැසසුම් ලබන්න. ඊයේ විතරක් නෙවෙයි පරලෝ සුගතියේ උපතක් ලබන්න පුළුවන්. මේ ගාථාදීන් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඊළඟට යෝමාතරං වා පිතරං වා මච්චෝ ධම්මේන පෝසති තායනං පාරිචරයාය මාතා පිතුසු පණ්ඩිතා ඉදේවනං පසංසන්ති වෙච්චසග්ගේ පමෝදති ආදි වශයෙන් ගාථා ධර්මයක සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් දැහැමින් මාත්‍යාත් පෝෂණය කරනවා නම් ඒ සත්කාරය කරන කොටගෙන එබඳු නැනවත් අය මෙලවදීම පැසසීමට ලක් වෙනවා. පරලෝ සුගතියේ සංඛ්‍යාත සතුටටපත් වෙනවා කියලා අර කාරණේමයි එයින් සඳහන් කරන්නේ. මාතා පිතෝ පට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච්ච කම්මන්තා ඒතං මංගලමුත්තම. බුදුහාමුදුරුවෝ 38ක් මංගල්‍ය කතාවන් කතා කරනකොට 38ක් මංගල කාරණා අතරේ ප්‍රධාන කරුණක් බවට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මව්පියන්ට උවටන් කිරීම, උපස්ථාන කිරීම, අඹදරුවන් පෝෂණය කිරීම, නිර්වෝල් කර්මාන්තය, ඊළඟට මේ කියපු සියලු කාරණා මංගල කාරණා බවට පත් වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ මේ ගාථා ධර්මයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊළඟට ඉවසීම කීකරු බව, ඊළඟට යටහත් පහත් බව, ශ්‍රමණයන් වහන්සේලා දැකීම, සුදුසු කාල ධර්මය සාකච්ඡා කිරීම, ධර්ම සම්භාෂණය, ඒ වගේම මේ කියපු කාරණා දෙලොව වැඩ සලසා දෙන බව බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේවා පින්නතුනි අපේ ජීවිත තුළ පුරුදු පුහුණු කරගත යුතු ගුණධර්ම බවට පත් වෙනවා කියන කාරණය විශේෂයෙන් සඳහන් කරන්නට කැමැති. ඒ විතරක් නෙවෙයි මහා මංගල සූත්‍රයේ කරුණු, පරාභව සූත්‍රයේ කරුණු, ව්‍යග්ගපජ්ජ වසලාදී ඒ සූත්‍ර දේශනාවල, සිංහාලෝවාද සූත්‍ර ධර්මයෙන් සඳහන් කරන කරුණු,
ඉතාම වටිනවා පින්නතුනි මේ මව්පිය දූදරු සම්බන්ධතාවය පිළිබඳව කතා කරනවා. මව්පිය උපස්ථානයේ වටිනාකම අවබෝධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඊළඟට 550 ජාතක කතාවේදී විශේෂයෙන්ම ජාතක කතා කරුවා අපේ ජීවිතවලට ලබා ගන්නට පුළුවන් වැදගත් වූ උපදේශනයක් සාහිත්‍ය තුල පහදා දෙනවා 550 ජාතක කතාවේ වැදගත් වූ ජාතක කතා ධර්ම දේශනාවලදී. දැන් එක උදාහරණයක් පැහැදිලි කරනවා නම් මව්පිය උපස්ථානයේ යෙදෙන්න අනාගතයේ බුදු බව ලැබීමට පවා සුදුසුකු බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මාතු පෝසක ජාතක කතාව තුලින් මහ බෝසත්තුමා එදා ඒ මහා සයුර තරණය කළ මෑණියන් වහන්සේ කරමත තබාගෙන ඒ අදිෂ්ඨානයේ පිළිබඳව ඒ කතාව තුල සඳහන් කරනවා විවරණ ලබාගත් මෑණියන්ගෙන් පුතේ නුඹ මතු බුදුවයන් කියන මේ ආශිර්වාදයක් සිද්ධ කළා මෑණියන්. ඒ නිසා ඊළඟට ලෝකෝපකාරයේ ග්‍රන්ථයේදී කාව්‍ය කතෝරයා සඳහන් කරලා තියෙනවා මේ සියලුම මා මුලින් සඳහන් කරපු සූත්‍ර ධර්මවල හරය ගැබ්බ සඳහන් කරලා තියෙනවා එක කවියකින් ගුරුන් දෙගුරුන් හා නෑසිය සුද්බු සුරකින සුදනෝ දෙලවයස මගුලුත් ලබත් පරලෝ සොඳ සංගමුක් කියලා ලෝකෝපකාරයේදී සඳහන් කරන්නේ. කවුද ගුරුවරු, කවුද අපේ දෙගුරුන්, නෑදෑයෝ කවුද, ඊළඟට ඒ අය රකින ජනතාවට කුමක්ද ලැබෙන්නේ, මෙලොවදී පරලොවදී කොහොමද මොනවද ලැබෙන කාරණා මේ කවියෙන් ඉතාම හොඳින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ දෙදෙනා ගැන කොච්චර කතා කළත් මේ ගුණය අපිට මෙතකයි මෙපමණයි කියලා සීමාවක් බවට පත් කරන්න බෑ. ඒක නිසාම බුදුහාමුදුරුවෝ සඳහන් කළා මාතා පිතාච අනන්තෝ ගුණෝ ආදී වශයෙන් මේ දෙදෙනාගේ ගුණයන් අනන්තයි අප්‍රමාණයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිබෙනවා. දැන් බලන්න බුද්ධත්වයෙන් පසුව තෙමසක් තමන්ගේ මෑණියන් වහන්සේ සිහිපත් කරගෙන ඒ විජම් පිටකයෙන් බුදුහාමුදුරුවෝ 3 මාසයක් පුරාවට ධර්මයේ දේශනා කළා මාතෘ දිව්‍ය රාජයාට. මවට සැලකීමක් වශයෙන් සලකන්නට පුළුවන්. ඊළඟට මේ මායා දේවියගේ ගුණ සිහිපත් කරගෙන මාතෘ දිව්‍ය රාජ්‍ය අරමුණු කරගෙන තාවත් ත්‍රින්සයට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ වැඩලා ඒ වටිනා වූ ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේට කරන උත්තරීතර සැලකිල්ලක් වශයෙන්. ඊළඟට සුළුමාව වෙච්ච මහා ප්‍රජාපති ගෞතමී දේවියගේ කතාවේ සඳහන් වෙලා තියෙනවා. මහා ප්‍රජාපති ගෞතමිය එහෙමත් නැත්නම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කමාපවා පෝෂණය කරපු මේ දේවිය සුළුමාව බවට පත් වෙනවා. එතුමිය පැවිද්ද ලබාගෙන පිරිනිවන් පාන්ට බුදුරජාණන් වහන්සේගෙන් ඒ ලබාගත් ආශිර්වාදය බලන්න. බුදුහාමුදුරුවෝ ඒ සියල්ලක්ම කල්පනා කරමින් දිනක් ජේතවනාරාමයට ආපු ඒ ප්‍රජාපති ගෞතමිය දේවිය පසුපස ගියා. ජේතවනාරාමේ ගේට්ටුව දක්වාම ගමන් කළේ ඒ සුළුමවට සැලකිල්ලක් වශයෙන් කරන උපකාරයක් වශයෙන් සලකාගෙනයි පින්නතුනි. ඒ පිළිබඳව සිතන්නට පුළුවන්. ඒ වගේම තවත් කරුණු කාරණා බොහෝමයක් මේ පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්. මේ දෙමව්පිය දූදරු සම්බන්ධතාවය කියන එක පිළිබඳව සඳහන් කිරීමේදී බුදුරජාණන් වහන්සේට අමතරව ලෝකයේ විවිධ විද්‍යාඥයන් විවිධ විදිහේ පිරිස් මේ සම්බන්ධය පිළිබඳව විවිධ පඬිතෝ ප්‍රඥයෝ මේ පිළිබඳව සඳහන් කරන්නට යෙදුණු කාරණා. උදාහරණ වශයෙන් සලකන්නට පුළුවන් මව්පියන් හා දරුවන් අතර තියෙන මේ පවතින ආදර මිනිස් සමාජයේ මේ සම්බන්ධතාවය ඉතාමත් අවශ්‍යතාවයක් බව වර්තමානයේ තුලදී සඳහන් කරලා තියෙනවා. ස්කොට් පෙක් කියන මේ විදේශීය ජාතික මහාචාර්යතුමෙක් ඔහු පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔහුගේ නිබන්ධනයක් තුලදී ශාස්ත්‍රීය සංග්‍රහයක් තුලදී ඔහු ඊටාම වටිනා ග්‍රන්ථයක් සම්පාදනය කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධතාවයේ වටිනාකම පැහැදිලි කරමින් ඊළඟට මව්පියන් ගැන හැඟීමක් තියෙන දරු පිරිස පිළිබඳව මුළු සමාජයට වටිනා දෙයක් සපයා තිබෙනවා. ඒ වගේම තමයි කැනේඩියානු ශිෂ්ටාචාරයේත් ඇමරිකානු සමාජයේත් විශේෂ වශයෙන් සඳහන් කරනවා නම් මේ ethical values කියන එක සමාජ සාර ධර්ම වැනි මාතෘකාවකට අපි කතා කළොත් එහෙම ඇමරිකානු සමාජයේත් බරපතලම සමාජ ප්‍රශ්නයක්
කැනේඩියානු සමාජයේත් මේක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ethical values කියන මෙන්න මේ කාරණය පිළිබඳව සඳහන් කිරීමේදී මේක සමාජ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ නිසා මේ බටහිර සංකර සිරිතට විරිතට හැදෙනු වැඩුණු වෙනුවට විශේෂයෙන්ම ඒ වෙනුවෙන් යම් වාරණයක් අපි යොදන්නට ඕනේ. අපේ පැරණි ලාංකික මුතුන් මිත්තන් අපිට දායාදය කරපු මේ මානව ශිෂ්ටාචාරය සමාජය යහපත් තත්ත්වයට පත් කරගන්නට මේ විදිහේ දේශනා ඔස්සේ යමින් ආදර්ශයක් අපි අරගන්නට ඕන. බෞද්ධ සිරිත් විරිත් ටික අපි ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්නට ඕන. ඒක අපගේ වගකීම. ඉතිහාසය පිළිබඳව කතා කිරීමේදී අපේ රෝගුණ තේජස, අපේ අභිමානය, අපේ බොදු සිරිත් විරිත් වල තිබුණා. ඒක නිසාවෙන් අපි බෝසත් පිළිවෙත් අනුගමනය කරන උතුම් මව්පිය උපස්ථානයේ අගේ වටිනාකම දන්න හඳුනන අය වශයෙන් පින්නතුනි අපි මේට ගරු කිරීමට අවශ්‍යයි. දැන් බලන්න පෙර සිරිලක රාජාරාජ මහාමාත්‍යාදීන් විසින් පවා මේ මව්පිය උපස්ථානයේ මනාව සිදු කරලා තියෙනවා. ඒවා උතුම් පරමාදර්ශයක් වශයෙන් අපේ බොදුණු ජීවිත තුළට අපි සම්බන්ධ කරගෙන ධර්මානුකූල හැඩගස්මක්, ධර්මානුකූල ප්‍රතිපදාවක් ජීවිත තුළ ඇති කරගත යුතුව පවතිනවා. බොහෝ වෙලාවට අපිට කියනවා සමහර අය ඇවිල්ලා, අනේ හාමුදුරුවනේ ඔය ලස්සනට හුරු බුහුටි කට වචන වලින් කිව්වට අපිට නම් අපේ දරුවන්ගෙන් එබඳු සත්කාර මීනකින්වත් ලැබෙන්නේ නැහැ කියලා. සමහර අම්මලා තාත්තලා අපි ළඟට ඇවිල්ලා අඬලා ප්‍රකාශ කරනවා. බොහෝ තැන්වලදී අපි දැකලා තියෙනවා. ඉතින් ඒක ඇත්ත. එදා බුදුන් දවසත් එහෙමයි හිටියා. ඒ නිසා මව්පියවරුනි, දුවදරුවනි, මේ සෙනෙහස අහිමි වූ මේ මව්පිය සෙනෙහස අහිමි වෙච්ච අම්මලා තාත්තලා ඉස්සර හිටියා. දිනක් බුදුහාමුදුරුවන් වහන්සේ හමු වීමට පැමිණියා. ඉරි කිලුටු වේ ගියපු දුර්වර්ණ වස්ත්‍ර ඇඳගත් බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන් ළඟට ගිහිල්ලා ඔහු වැඳ නමස්කාර කරා. බුදුහාමුදුරුවෝ විමසුවා, මොකද මේ බ්‍රාහ්මණය දුර්වර්ණ වෙලා ගියපු වස්ත්‍ර මේ විදිහට ඇඳුම් ඇඳගෙන කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ විශේෂයෙන් මේ බමුණාට යම් ධර්මයක් දේශනා කරනවා. ඒ තමයි මේ මව්පියන්ගේ වටිනාකම පිළිබඳව. ඒ වෙලේදී ඒ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, මම පුතුන් 4 දෙනෙකුගේ පියෙත් කියන කාරණය. ඒ වගේම බුදුහාමුදුරුවනේ මම තමන්ගේ ගෙවල් වලින්, දරුවන්ගේ ගෙවල් වලින් ඉවත් කරායි කියලා. අද ලෝකේ එහෙමයි තත්ත්වය. මේ වගේ දේවල් කොතෙකුත් නම් සිද්ධ වෙනවාද? ජනමාධ්‍ය තුලින්, අපේ ටෙලිවිෂන් එකෙන්, ඒ වගේම අපේ නොඑක් විදිහට පුවත්පත් මගින් අපි මේ දේ දකිනවා, අහනවා. එක නිසාවෙන් බුදුහාමුදුරුවෝ එදා බ්‍රාහ්මණයාට ගාථා 3ක් හදලා දුන්නා. මෙන්න මේ ගාථා ටික නගරයක් ගානේ, හන්දියක් ගානේ ගිහිල්ලා, පුතාලා ඉන්න තැන් වලටත් ගිහිල්ලා ඒ හැමෝටම ඇහෙන්න මේ ගාථා ටික කියන්න බ්‍රාහ්මණය කියලා. එහි අර්ථය කියන්නට, ප්‍රකාශයටපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ බමුණාට මතක් කළා. ඒ යථාර්ථය තේරුම් ගත්තා. මේ තාත්තා මේ ගාථා කියනවා නගරයක් ගානේ, පාරක් ගානේ, හන්දියක් ගානේ ගිහිල්ලා. දරුවන්ට මේක දරා ගන්න බෑ. දරුවෝ මේක දැකලා පියාව ගෙදරට අරගෙන ගිහිල්ලා නහමලා කවලපවලා බේත් අරන් දීලා අලුත් වස්ත්‍ර අඳවලා සියලු උපස්ථාන කරයි කියලා බණ පොතේ සඳහන් කරනවා. ඉතින් බමුණා අලුත් වස්ත්‍රයක් ඇඳගෙන බුදුරජාණන් වහන්සේට පැමිණිලා උන්වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කරලා ආශිර්වාද ලබා ගත්තා. දරුවන් දැන් පෙරට වඩා මට සලකනවා. ඒක නිසා ඔබ වහන්සේට බොහොම පිං කියලා එදා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දුවදරුවන්ගේ වගේම මව්පිය උපස්ථානයේ වටිනාකම පිළිබඳ ධර්මයක් දේශනා කළා.
ඒ බමුණා මූලිකත්වයේ තබාගෙන. ඒ නිසා මේවත් අපිට ආදර්ශ වශයෙන් ගන්නට පුළුවන් උදාහරණ වශයෙන්. ඉතින් මේ වාගේ අත්දැකීම් ඇති මව්පියවරු කොතෙකුත් අපේ සමාජයේ සිටින්නට පුළුවන්ද? ලෝකේ ඉන්නට පුළුවන්. නොයෙක් හේතුන් නිසා ජීවිතයේ සඳෑ සමයේ ගෙවන මව්පියන් අසරණ බවට පත් වෙන්නට පුළුවන්. අගහිකකම් නිසාම නොවේ මේ දේ උදා වෙන්නේ යමක්කමක් ඇති තැන්වලත් නෙවෙයි මේ දේම දකින්නට පුළුවන් සමාජයේ තුල බොහෝ වෙලාවට ලෝකේ තියෙනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්න. සමහර වෙලාවට දරුවන්ට කැලලක් වෙයි කියලා හිතලා ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා මේ දෙමව්පියෝ සංගවාගෙන ඉන්නවා. සමහර පියවරු සංගවාගෙන ඉන්නවා, නිහඬව සිටිනවා, දරාගෙන ඉන්නවා මා දැකලා තියෙනවා සමාජය තුලදී. ඒක නිසාවෙන් මෙන්න මේ විදිහේ ප්‍රශ්න අද සමාජයේ කොතෙකුත් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ සම්බන්ධය පිළිබඳව කතා කිරීමේදී ලෝකේ නොයෙකුත් දාර්ශනිකයෝ හිටියා. පඬිවරු හිටියා, විද්‍යාර්ථීන් හිටියා. නොයෙක් විදිහේ මත දරපු පිරිස් හිටියා වටිනා. දැන් ලෝකපතල පඬිවරුන් පිළිබඳව සඳහන් කරනකොට ඔවුන් මව්පිය උපස්ථානයේ පිළිබඳව කොහොමද සඳහන් කරලා තියෙන්නේ? දැන් මව්පිය උපස්ථානයේ යෙදෙනවා නම් මැනවින් නිසකව අනාගතයේ බුදු බව ලැබීමට පවා සුදුස්සේ බවට පත් වෙනවා කියන කාරණය ලෞතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ළඟට දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා ඔහුගේ සිරිතක් තමයි සෑම දවසකම මනුස්ස ලෝකයේ පැත්තට හැරිලා 3 වතාවක් নমස්කාරය කරනවා කියන කාරණය සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙනවා. බණ පොතපතේ පැහැදිලි කරනවා. ඒකහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසිකා ධම්මේන ධාරං පෝසෙන්ති තං නමස්සාමි මාතලි. දැන් මේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ වාහනේනේ මාතලි කියන්නේ. මාතලි දිව්‍ය පුත්‍රයා අහනවා උට ප්‍රශ්නයක් ඇති වුණා මේ මොකද මේ දේව සභාවේ වැදගත් නිලතලයක් උසුරන ශක්‍ර දේවේන්ද්‍රයාගේ කෙනෙක් ඇයි මේ මනුස්ස ලෝකයා පැත්තට හැරිලා নমස්කාරය කරන්න කියලා. ඒ වෙලාවේ සඳහන් කළේ මේ මනුස්ස ලෝකේ 14ක් වුණත් ඊටාම අඩු පිරිසක් ඉන්නවා මේ තාමත් මව්පියන්ට සලකන. ඒගොල්ලෝ මව්පිය උපස්ථානයේ යෙදෙනවා. ඒ වගේම ශීලවන්තව කටයුතු කරනවා. ධර්මානුකූලව කටයුතු කරනවා. මව්පිය පෝෂණය කරනවා. වැඩිහිටියන්ට උපස්ථාන කරනවා. අන්න ඒ අයටයි මාගේ මේ නැමදුම, මාගේ මේ নমස්කාරය මාතලී කියලා ඒ මාතලේ දිව්‍ය පුත්‍රයාට සඳහන් කරමින් මනුස්ස ලෝකයේ පැත්තට හැරිලා චක්‍රදේවේන්ද්‍රයා নমස්කාර කරයි කියලා ඒ කතාවක් පිළිබඳව සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ මා සඳහන් කරපු යතෝක්ත කාරණාව ඒ ගාථා වල අර්ථ ගත්තාම ඒක ඊටාත්ම වටිනවා අපි මේ කතා කරන මාතෘකාව හා සම්බන්ධව. ඒ වගේම තමයි පින්නතුනි සංස්කෘත භාෂාවෙන් සඳහන් කරලා තියෙනවා මව්පිය පදවියේ වටිනාකම ඇගීමට ලක් කරලා දිනක් බ්‍රාහ්මණයෙක් පඬිවරයෙක් ඍෂිවරයෙක් ඔහු සඳහන් කළේ කුමක්ද? රාජපත්නී, ගුරුපත්නී, මිත්‍රපත්නී තතයවච පත්නී මාතා ස්වමාතාව පංචමාතරස්ව ඒවසක් කියලා. සකුබසෙන් සඳහන් කළන්නේ. මොකද්ද මේ පත්නී කියලා කියන්නේ? භාර්යාවට කියන නමක්, මවට කියන නමක්. එතකොට රජුගේ භාර්යාව, ඒ වගේම ගුරුගේ භාර්යාව, තමන්ට සිප් සතර ලබා දෙන ගුරුවරයාගේ භාර්යාව, ඒ වගේම මිත්‍රපත්නී කියලා කියන්නේ මේ මිතුරාගේ, කල්යාණ මිත්‍රයාගේ භාර්යාව. තතයවච එමෙන් මෙසේම තමයි පත්නි මාතා, තමන්ගේත් මව, ඒ වගේම තමන්ගේ මවගේත් මව, කිරියම්මා, අත්තම්මා. ඒ වගේම තමන්ව මේ ලෝකයට බිහි කරපු තනත්තිය මවක් වශයෙන් දකින්න කියලා පංචමාතරස් වේවසක් ආදි වශයෙන් සඳහන් කරන්නේ මව්වරු 5 දෙනෙක් ඉන්නවයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ 5 දෙනාම තමන්ගේම මව්වරුසේ දැකලා සමාජය තුළදී ලෝකයේදී අපි ක්‍රියා කරන්නට ඕන. ඒක වැදගත් පණිවිඩයක් ලබා දෙනවා. දැන් මව්වරු 5 දෙනෙක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, තව දිනක් සඳහන් කරනවා දාර්ශනිකයෙක් සංස්කෘත භාෂාවෙන්. ඔහු සඳහන් කරන්නේ කුමක්ද? පියවරු 5 දෙනෙක් පිළිබඳව. සොජාතෝ ජනිතා තාතක් ශාස්ත්‍ර දස්ස පිතා භවෙත් අන්නද දහතාව නිර්භීතා දන්තා පංච පිතා භවෙත් ආදී වශයෙන් සඳහන් කරනවා. මේ සොජාතෝ ජනිතා තාතක් කියලා කියන්නේ තමාව මේ ලෝකයට බිහි කරපු තැනත්තා. ඒ වගේම ශාස්ත්‍ර දස්ස පිතා භවෙත් කියලා කියන්නේ පුරුදු පුහුණු කරන ලද ශිල්ප ශාස්ත්‍ර ධාරාවන් තමන්ට ලබා දෙන්නේ పూర్ව අවධිය තුලදී තාත්තා කියන කාරණයයි.
එතකොට ඔහු පියෙක් වශයෙන් දකින්නට ඕන. අන්නද දාතාව කියලා කියන්නේ ආහාර පාන ආදී දීලා තමව පෝෂණය කරන්නේ කවුද? පියතුමා. නිර්භීතා කියලා කියනවා භයෙන් ගලවන්නේ කවුද? පියතුමා. දන්තා පංච පිතා භවෙත්. මේ විදිහට පියවරු 5 දෙනෙක් දක්වා තිබෙනවා. පියවරු 5 දෙනෙක් ඉන්නවා කියලා. එහෙමනම් මේ පියවරු 5 දෙනාම තමන්ගේම පියතුමා වශයෙන් දකින්න කටයුතු කරන්න කියන මෙන්න මේ කාරණය දාර්ශනිකයෙක් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ තව තැනක සඳහන් කරනවා මේ සමාජය තුළ බොහෝ වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි බොහෝ වෙලාවට මේ මෙන්න මේ වගේ කාරණයක්. පිතාහතා ත්‍රිභුවන මන්දකාරම් මාත්‍රාහතා දිව්‍ය රසාන බින්නම් භාත්‍රාහතා දක්ෂිණ බාහු බින්නම් භාර්යාහතා චක්‍ර කපෝල බින්නම් කියලා සඳහන් කරනවා. මේ පිවාගේ අභාවය පියතුමාගේ අභාවය අකලදී සිදුවුණොත් එහෙම ඒක තුන් ලෝකයටම අන්ධකාරය වගේ වැඩක් කියලා. මවගේ අභාවය සිදුවුණොත් ඒක හරියට මధుර භෝජනය ආහාරය විනාශ කිරීමක් වගේ දෙයක්. ඒ වගේම සහෝදරයෙකුගේ අභාවය සහෝදරයෙක් හෝ සහෝදරියක් අභාවය සිදුවුණොත් අකලදී ඒක හරියට දකුණු හස්තයේ කැඩී යාමක් වගේ අත දකුණු අත කැඩී යාමක් වගේ කියලා දකින්න කියනවා. ඒ වගේම භාර්යාවගේ වියෝව අකලදී සිදුවුණොත් එහෙම ඒක බින්න කපෝලස්ත්‍යක් බවට පත් වෙනවා. ඒක මහත් වූ පාඩුගෙන දෙන්නක් බවට පත් වෙනවායි කියලා මේ ශ්ලෝකයෙන් අර්ථ වශයෙන් අපිට ගන්න පුළුවන් පැහැදිලි කරලා තිබෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් සමාජය තුළදී අපිට දක්නට ලැබෙනවා. මේ වගේ දේවල් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ඉතින් කොච්චර කතා කළත් මේ සම්බන්ධය පිළිබඳව කතා කරලා නිමාවක් බවට පත් කරන්නට පුළුවන්කමක් වන්නේම නැහැ කියන කාරණේ විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. දැන් බලන්න ගාථා ධර්මයක සඳහන් වෙලා තියෙනවා බණ පොතේ ධනපාලකෝ නාම කුංජරෝ කටුක්කප්ප වේදතෝ දුන්නිවාරයෝ බුද්ධෝ කබලං බුඤ්ජති සුරමති නාගවන්නස්ස කුංජරෝ ආදී වශයෙන් සඳහන් කරනවා. පෙර පින්නතුනි රජතුමෙක් හිටියා. ඒ රජතුමා ඔහුගේ නියමයෙන් තමන්ගේ ඇත්ගාලේ හිටියා මද කිපුණු දැවැන්ත වූ මංගල හස්තිරාජෙක්. ඒ මංගල හස්තිරාජය අපවා කිසිම ආකාරයකට කිසිම කෙනෙක්ට අධ්‍යයවකොට මෙල්ල කරන්නට බැරි වුණා. මාලිගාවේ කිසිම කෙනෙක්ට මෙල්ල කරන්නට බැරි වුණා. එවැනි අවස්ථාවක් කුමක් නිසාද විමසීමේදී සඳහන් කරේ මේ ධනපාල නැමැති මහා හස්තිරාජය අපවා විමතියට පත් වෙලා ඔහු දුකින් කල් ගෙව්වයි කියලා සඳහන් කරනවා. කනගාටුවට පත් වෙලා රාජභෝජනය පවත්වලා තියෙනවා තමන්ගේ මෑණියන් වහන්සේ. ඒ වගේම පියතුමා කෙරෙහි වූ ඇතිවෙච්ච ප්‍රේමය කරන කොටගෙන ආදරය කරන කොටගෙන ඔවුන් දකින්නට නොලැබීම හේතුවෙන් ඒ ඇතා ඒ විදිහට අකාලයේම මියදුණයි කියලා දුකට පත් වෙලා කනගාටුවට පත් වෙලා ඔහු මියදුණයි කියන කාරණයක් බණ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒක අපිට වටිනා කාරණයක් වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. එතකොට මේ අපිට සමාජය තුළ කටයුතු කිරීමේදී බොහෝ වෙලාවට සඳහන් කරන්නට පුළුවන් මේ මව්පිය දූ දරු සම්බන්ධතාවය කියන මේ වටිනා මාතෘකාව ඔස්සේ යමින් කතා කිරීමේදී විශේෂ වශයෙන් දැන් දිනක් සඳහන් කරනවා තමන්ගේ වැඩිමහලු සහෝදරයා බාල මලනුවන්ට බාල සහෝදරයාට සඳහන් කරනවා මේ පැරණි කවියක් මම හිතනවා ඔබ අහලා තියෙනවා කියලා. මල්ලිය ඔහොම නොකරන්න අපේ අම්මාට දෙතනේ කිරි පෙව්වෙත් අපි දෙන්නාට තියෙන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට බුදුන් වදින ලෙස වෙඳපන් අම්මාට කියලා කවියක් තියෙනවා. සිංහල ජනවහරයන කවියක්. මේක භාවිතයේ තිබුණ එකක්. දැන් මේ විදිහේ දේවල් ඇහෙන්නේ නැහැ. දැන් මේ විදිහේ දේවල් සමාජය තුළ බොහෝ වෙලාවට අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. අයියා විසින් මල්ලිට දුන්නේ අවවාදයක්. ඒ කුමක්ද? විශේෂයෙන්ම සඳහන් කරන්නේ මෙහෙම අම්මට නොසලකා ඉන්නට එපා කියලා කියනවා තමන්ගේ අයියා විසින්. මේ කුමක්ද? මල්ලි ඔහොම නොකරන් අපේ අම්මාට දෙතනේ කිරි පෙව්වෙත් අපි දෙන්නාට අපි දෙන්නම හදාගත්තේ කිරි පෝලා තියෙන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට බෙදා හදාගෙන හැම දෙයක්ම කන්න බොන්න බෙදලා දුන්නේ අපි දෙන්නට. ඒ නිසා ගෙදර බුදුන් සමානයි. බුදුන් වදින අත් දෙකෙන් නමස්කාර කරන්න වඳින්න අම්මට ඒ ආශිර්වාදය ලබා ගන්න කියන කාරණය තමන්ගේ සහෝදරයා විසින් ඒ බාල මලනුවන්ට ලබා දුන්නයි කියන කාරණය අපේ පැරණි කවියක් වශයෙන් සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙනවා. ඊළඟට එකට දෙකටම් තුනට හතර කියන කාව්‍යරීතියට අනුව හදපු කවියක් සඳහන් කරන්නට පුළුවන්. මේක සමාජයේ තියෙන ප්‍රශ්නයක්. දකින්න ප්‍රශ්නයක්, පේන්න තියෙන ප්‍රශ්නයක්.
ඒක නිසා මා හිතනවා මෙහෙම සඳහන් කළොත් ඒක නිවැරදි කියලා. අසරණයින්ගේ කඳුළු හා මව්පිය සෙනෙහස කියන මේ මාතෘකාවට අනුව මා හදපු කවියක්. සැමියට වෙනත් බිරිඳක් නම් ගන්න හැකි බිරිඳට වෙනත් සැමියෙකු හා යන්ට හැකි දරුවට මවක් මුදලට නම් ගන්න බැරි දරුවට මවක් වෙනු අම්මේ කොහොම හරි බලන්න එකට දෙක නම් තුනට හතර කියන කාව්‍ය රීතියට හදපු කවියක්. මේකෙන් කියන්නේ කුමක්ද? සැමියාට වෙනත් බිරිඳක් නම් ගන්න හැකි. සැමියෙකුට පුළුවන් බිරිඳක් ගන්නට. ඊළඟට බිරිඳ ඉන්නකොට තව බිරිඳක් ගන්න පුළුවන්. බිරිඳට වෙනත් සැමියෙකු හා යන්න හැකි. බිරිඳකට පුළුවන් වෙනත් සැමියෙක් හා යන්න. දරුවට මවක් මුදලට නම් ගන්න බැරි. එහෙම වුණත් කවදාකවත් දරුවෙකුට පුළුවන් කමක් නැහැ මිල මුදලට මවක් ගන්න, පියෙක් ගන්න. ඒක නිසාවෙන් මේක ප්‍රශ්නයක්. දරුවට මවක් වෙනු අම්මේ කොහොම හරි දයාබර අම්මේ තාත්තේ දරුවට ඒ අසරණයින්ට මවක් වෙන්න, ඒ අසරණයින්ට පියෙක් වෙන්න මේ කාරණයයි මා මේ කවිය තුළින් ප්‍රකාශයට පත් කරන්න කල්පනා කරේ. ඒක නිසා දයාබර අම්මේ තාත්තේ දරුවෙකුට අපි පිහිට වෙන්නට ඕනේ. උපකාර කරන්නට ඕනේ. මේ සමාජයේ සෝපාකවරු නොකර, ඒ වගේම අසරණයින් නොකර, සුනීතවරු නොකර ඒ ළමයින්ට යහමඟ පෙන්වා දෙන්නට ඕනේ. ඒ ළමයින්ගේ අනාගතය හදලා දෙන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි, දරු සම්පතක් නැතිව බොහෝ වෙලාවට වසර ගණන් දුක් විඳිනවා අම්මලා, තාත්තලා දරුවෙක් ලබා ගන්නට බැරුව. ඒ අය බොහෝ ප්‍රාර්ථනාවන් කරනවා. ඒ අය බොහෝ වෙලාවට කියනවා, ඇහිලා තියෙනවා සමාජය තුලදී මගේ දෙසවනට මේ විදිහට. අම්මා වෙන්න දරු සම්පත නැති හින්දා බෝධිය දේවාල මේ හැමතෙම වැන්දා දරුවන් ගැන සිතා එම සේනේ හස හින්දා දරුවන් ගැන සිතා සමහරු ඉකි බින්දා. අන්න ඒක නිසයි මා මුලින්ම ඔබට සඳහන් කළේ. අපි ඒ දරුවන් නම් ඒ දරුවෝ සෝපාකවරු නොකර, සුනීතවරු නොකර මේ ලෝකයේ සමාජයේ හොඳ මහත්තුරු කරලා අපේ පැරණි සිරිත් විරිත් ටික ගුණධර්ම ටික යහමඟ කියලා දීලා පෙන්වලා දීලා දෙලෝ යඩ හදලා දීලා ඒ ගොල්ලොන්ට ධර්ම මාර්ගය පෙන්වලා ඔවුන් හොඳ අතට යොමු කරවලා ඔවුන්ට මේ සත්‍ය දර්ශනය, මේ බෞද්ධ දර්ශනය පෙන්වලා දීලා ඒ අයටත් නිවන් මඟ එලි කරලා දීලා ඔබ ඒ යන මාර්ගයත් ඊටාම සෝදායක කරගෙන දෙලොව ජයගෙන කටයුතු කිරීමයි වැදගත් වන්නේ. අද කාලෝචිත ක්‍රියාව බවට පත් වෙන්නේ මේ කාරණයයි. ඒ නිසා සමාජය තුළ දකින දේවල්, පේන්න තියෙන දේවල්, දුටු දේවල් ඒවත් ආදර්ශයක් කරගෙනයි මා මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට කල්පනා කරේ. ඒ නිසා අද දවසේ ගත්තා මේ උත්සාහයේ ප්‍රතිඵලය බවට පත් වෙන්නේ ඔබ ධර්මානුකූලව මේ කරුණ ඔස්සේ කල්පනා කරලා කටයුතු කිරීමයි. ඒ නිසා බොහෝ වෙලාවට මට ඇහිච්ච තවත් කාරණයක් තියෙනවා. මෙන්න මේ විදිහ දෙයක්. ඔබ අහන්න, මේක ඔබට පැහැදිලි වේවි. අම්මාවරුන් විතරද මතු බුදු වන්නේ යනුවෙන් පියෙකුගෙන් පැනයකි මතු වන්නේ මවගේ පියාගේ සෙනෙහස සමවන්නේ
අපේ පියවරුන් මතු බුදු බව ලැබගන්නේ. තාත්තා කෙනෙක් අහනවා අම්මාවරුන් විතරද අනාගතයේ බුදු වෙන්නේ කියලා. නෑ පින්නතුනි, පියවරුන්ටත් පුළුවන් ඒ උත්තරීතර බුදු පදවිය ලබා ගන්නට. ඒ නිසා මවට පියාට දෙන්නටම පුළුවන් ඒ උත්තරීතර බුදු බව ලබන්න. ඒක නිසා පින්නතුනි, ඔබ ඒ විදිහට කටයුතු කරන්නට ඕන. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා කතාවක් තියෙනවා. ඒ ඔස්සේ යමින් ඔබ සිතන්න. මව්පිය ගුණය පිළිබඳ ලෙස බුදු දහම කිව් දෙය අඩුය තව සඳහන් වෙයි බොම. දැනගනු මැනවි සැම එම ගුණවල තරම. මෙතෙකින් නවත්වමි අද මගේ බාන දෙසුම. මෙතෙක් වේලා ඔබ වටිනා ධර්මයක් ශ්‍රවණය කළා. ඒ නිසා ඔබ මේ වටිනා ධර්මයක් ශ්‍රවණය කරපු අවස්ථාවේ විශේෂයෙන් මාද මේ දේශනාව පුරාවට කතා කළා මේ මව්පිය උපස්ථානය පිළිබඳව. මේ මාතෘකාව ඔස්සේ පැරණි ලක්දිව මව්පිය දූ දරු සම්බන්ධතාවය කොහොමද ක්‍රියාත්මක වුණේ කියන කාරණේ ඒ විතරක් නෙවෙයි, තව බොහෝ මාතෘකා ඔස්සේ යමින් මා මේ සම්බන්ධය පිළිබඳව කතා කළේ. බුදුදහමින් ඔප්නැංගුණු මව්පිය උපස්ථානය කොහොමද අද වර්තමානය තුළට ගලපා ගන්නේ, අද කොහොමද අපි ඒක ක්‍රියාත්මක කරන්නේ කියන කාරණාව විශේෂයෙන්ම මා ඔබට ඉදිරිපත් කළා. ඒ නිසා නොඑක් විදිහේ උදාහරණ මා මේ තුළින් ඔබට පැහැදිලි කරන්නට යෙදුණා. විශේෂ වශයෙන් අවසාන වශයෙන් මා සඳහන් කරන්නම් මේ එක අන්ධ මව්පිය දෙපළක් හිටියා. ඒ ඇස් අන්ධ වෙච්ච ඒ මව්පියෝ දෙන්නාට පළතුරු ආදිය ගෙනල්ලා දීලා ඔවුන්ට උපස්ථාන කළා කුඩා සාම කුමාරයාගේ කතාව බහලා ඇති. ඒ සාම කුමාරයාගේ කතාව අද බොහෝ විහෙර විහාරස්ථානවල චිත්‍රයට පවා නගලා එයින් අපිට ගන්නට පුළුවන් වටිනා උදාහරණයක් 550 ජාතක කතාවෙන් පවා පිළිඹු වෙනවා. අපිට විශේෂ වශයෙන් උදාහරණ වශයෙන් සපයනවා. එහෙම දෙයක් ඒ සාමජාතක කතාවේ පවා සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධතාවය ආරක්ෂා කරගෙන දීර්ඝ කාලයක් පුරාවට 5000ක් කල් පවතින මේ සම්බුද්ධ ශාසනය පුරාවට මේ බෞද්ධ සිරිත් විරිත් ටික ආරක්ෂා කරගෙන පැරණි ඒ තිබිච්ච ලක්දිව මව්පිය දූදරු සම්බන්ධතාවයත් රැකගෙන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම තමයි මේ නූතන පරම්පරාවට කරන්නට තිබෙන්නේ. ඒ නිසා මා ඔබ හැමදෙනාටම ආශිර්වාද කරනවා. බොහෝ වෙලාවක් අප හා සම්බන්ධ වෙමින් මේ අවස්ථාවේ ධර්මය ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාටම අවසාන වශයෙන් සිරිත් මල්දමෙත් සඳහන් වෙලා තියෙනවා කවියක් දෙකක්. මා හිතනවා මේ පොඩි ළමයි පවා මේ ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා සිරිත් මල්දමෙනුත් කවියක් දෙකක් සඳහන් කරලා මේ ධර්ම දේශනාව නිමාවට පත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එක කවියක තියෙනවා මෙන්න මේ විදිහට. මව්පිය දෙදෙනවත් තමන් ගුරුවරයින්වත් නුඹේ වරද ඇසුවොත් නොසංගවා එය කියනු යහපත්. එනිසා දරුවනි, තමන්ගේ මව්පියන්ගේ හෝ ගුරුවරයෙක් එහෙම නැත්නම් යම් වරදක් දැකලා ඒ පිළිබඳව විමසුවාම ඒක නොසඟවා පිළිතුරු දීම වටිනවයි කියන එක ඔන්න සිරිත් මල්දමේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒක බෞද්ධ ආචාර විදි පිළිබඳව සඳහන් කරනකොට ඒ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඊළඟට තව කවියක කියනවා මෙහෙම: මව්පියවරු උතුම්මය අපගේ පෙර දෙවිවරුමය අප රකින්නෝමය වන්දිමු මව්පිය දෙදෙන මහිමය. මෙන් කියන්නේ කුමක්ද? මව්පිය දෙදෙන අපගේ අම්මයි තාත්තයි දෙවරුන් හා සමානයි කියලා.
අපව රකින්නේ ඔවුන් ආරක්ෂා කරනවා අපි. ඒක නිසා අපි ඔවුන්ට වන්දලා ආශිර්වාද ලබා ගන්න ඕන කියන කාරණය මේ සිරිත් මල්දමින් කියනවා. ඊළඟට තව කොච්චරනම් මේ පිළිබඳව අපිට සඳහන් කරන්නට පුළුවන්ද? ගුරුන් දෙගුරුන්වත් වැඩිහිටි අන් කෙනෙකුවත් කතාවක් කළහොත් නැගිට උත්තර දීම යහපත්. ගුරුවරයෙක්කෝ එහෙම නැත්නම් අම්මා තාත්තා හරි වැඩිහිටි කවුරු හරි යමක් ඇසුවොත් එහෙම ඔබ ඉඳගෙන ඉන්නවා නම් නැගිටලා පිළිතුරු දීම ඊටාම වැදගත් හොඳ සිරිතක්. වටිනා සිරිතක් කියලා මේ පොතේ කියනවා. පොත කියන්නේ සිරිත් මල්දම කවි පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේවා අර්ථ සහිතව විමසා ගන්නට ඕන. ඒ වගේම ජීවිතවලට ගල්පාගෙන ධර්මානුකූල හැඩගැස්මක් ජීවිත තුළ ඇති කර ගන්නට ඕන. ඉතින් ඒ නිසා තමයි මා ඔබට අපේ ගුරු මොහොන්දරන්තුමා ඉදිරිපත් කරපු සිරිත් මල්දමේ කවියක් දෙකක් ඔබට සඳහන් කළේ. මේ වටිනා මාතෘකාව ඔස්සේ කතා කරන්නට තිබුණ කාරණා බොහොමයක් අපි කතා කළා. ඉතින් මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරපු මේ හැමදෙනාම මේ අවස්ථාවේ කල්පනා කරන්න දෙවියන් සහිත ලෝකයාට මේ පින් හේතු ආසනා වීම තුළින් මේ පින් අත්පත් කරගන්න දෙවියෝ දේවසුරු වඩාවර්ධන භාවයට පත් කරගෙන ඔබ හැමදෙනාට හාත්පස නිබද ආරක්ෂා සම්පත්තිය සලසා දෙනු ලබත්වා කියන අදහසින් සාදු කියලා දෝතු පුරා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබගේ නාමයෙන් අභාවයට පත්වෙච්ච යම්තා ගුරු දෙමාපියාදීන් පිරිසක් පින් ගැනීමේ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් සියලු දෙනාට මේ පින් සැලසේවා. දුකින් අත මිදේවා. සංසාර කතරින් නිදහස්ව ලබන්න පුළුවන් උතුම්ම ලෝකෝත්තර අමා මහ නිවන් සාධනය කරගන්නට ධර්ම ශ්‍රවණයෙන්ලත් මේ ආනිසංසය හේතු ආසනා වේවා කියන අදහසින් සාදුනාදයක් පවත්වන්න. සදහැවර පින්නතුනි, මේ උතුම් අවස්ථාවේ අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයන් ලබාගෙන කටයුතු කරනවා අපේ ලක්රු ජාත්‍යන්තර ගුවන්විදුලි නාලිකාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා අනුස්ක විජේවීර මහත්මයා, ඒ වගේම ළමා වැඩසටහන් නිෂ්පාදිකා සහ නියෝජ්‍ය කළමනාකාරණී මේනකා සුනන්දා පියසීලි විජේවීර මෙනවිය, මේ පවුලේ හැම දිනාම අද දායකත්වය දක්වමින් කටයුතු කරන්නේ විශේෂ වශයෙන් තමන්ගේ ආදරණීය අම්මාට පින් දෙන්න, ඒ වගේම පියතුමාට පින් දෙන්න. අද 2021 වසරේ නොවැම්බර් මාසේ 25 වන දිනට වසර 8ක් සපිරෙනවා. ආදරණීය මෑණියන් වහන්සේ අභාවයට පත් වෙලා. එතුමියගේ නම PMW එමලින් විජේවීර මහත්මිය. ආදරණීය මවතුමිය. එතුමියට මේ පින් ලැබේවා. තමන්ගේ ආදරණීය පියතුමා භාවයට පත් වුණා YSG විජේවීර මහත්මයා. එතුමා භාවයට පත් වෙලා වසර 3කුත් මාස 9ක් වගේ කාලයක් ගත වෙනවා. මේ ධර්ම දානය තුලින් ලත් ආනිසංසය නම් වශයෙන් සඳහන් කරපු ඒ මෑණියන් වහන්සේටත් පියතුමාටත් හේතු ආසනා වේවා. ඒ අය ප්‍රධාන ඔබගේ නාමයෙන්ුත් අභාවයට පත්වන්නට යෙදුණු යම්තා ගුරු දෙමාපියාදීන් පිරිසක් පින් ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ සියලු දෙනාට මේ පින් ලැබේවා. භව ගමන සුඛේ සුවපත් භාවයට පත් වේවා. සංසාර ගමන සැපවත් උතුම් අමා මහ නිවනින් නිවී සැනසෙන්නට ඒ හැම දිනාටම මේ පින් සැලසේවා. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ දෙවිසුර වඩාවර්ධන භාවයට පත් කරගෙන නිබඳව ඔබ සියලු දෙනාට ආරක්ෂා සම්පත්තිය සලසා දෙනු ලබත්වා කියන අදහසින් සාදු කියලා පින්තුන් හැම දිනාම දෙවියන්ට විශ්වයට පින් දෙන්න. එත්තාවතාච අම්හෙහි සංඝතං පුඤ්ඤ සංපදං සබ්බේ බ්‍රහ්මානුමෝදන්තු සබ්බේ නවග්ගහානුමෝදන්තු සබ්බේ නාගානුමෝදන්තු සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ අක්ඛානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්පදා භාවනා බිරතා හුන්තු ගච්ඡන්තු දේවතාගතා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්මදේශනං චිරං රක්ඛන්තු අහං සදාති. ධර්ම ශ්‍රවණය කිරීමෙන්වත් මෙම ආනිසංස ධර්මයේ කරන කොටගෙන තමන්ගේ නාමයෙන් අභාවයට පත්වන්නට යෙදුණු ගුරු දෙමාපියාදීනුත් ඇතුළු කොට ඇති සුජීවත් වාසය කරන ඒ මේ සෑම සියලු දෙනාටම මේ පින් හේතු ආසනා වීම තුලින් සෞසතට ප්‍රියංකර වූ මරසනකට භයංකර වූ මෛත්‍රී මූර්ති වූ අබිරමණීය වූ අමා මහ නිවන් සිරි දැක්මට මෙම දානානි සංසේද හේතු වේවයි වාසනා වේවයි ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ සමෘද්ධ වේවායි සිතා සෑමදෙනම සාදර සතුටු සිතින් යුක්තව සාදු නාදයෙන් පින් අනුමෝදන් යුතු. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි. පිනුතුනි අද ලක්වූ ජාත්‍යන්තර ගුවන්විදුලි නාලිකාවේ සම්මාදිට්ඨි ධර්මදේශනාව සඳහා අද දින ගෞරවපූර්වකව ආරාධනා කර සිටියේ ඓතිහාසික අලුපත බම්පණී රාජමහා විහාරය සහ පොල් අඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහපිරිවෙන් විහාරාධිකාරී ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ලාස් වේගාස් බෞද්ධ විහාරවාසී ඇමරිකා එක්සත් ජනපදයේ ධර්මදූත සේවයෙන් නියතු විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද අලුපත ධම්මරතන ගෞරවනීය ස්වාමින් වහන්සේටයි. අද දහසක් සිද්දල්මා ලෝකෙන් පුදුවාලු ඔබ වහන්සේට බුදු සසුන බබලවන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා, නිදුක් නිරෝගී සුව ලැබේවායි අප සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය දරමින් තමාදරණීය දෙමාපියන් වන එමලින් විජේවීර මැතිණිය සහ YSG විජේවීර මැතිතුමාගේ ගුණ සමරමින් දෙමාපියන්ට පින් පැමිණීමත් ශ්‍රී ලංකා ද්වීපයටත් සියලු ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී සුවත් වේවා යන ප්‍රාර්ථනාවෙන් අද ලක්වූ සම්මාදිට්ඨි ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා. ලක්වූ ජාත්‍යන්තර ගුවන්විදුලි නාලිකාවේ සම්මාදිට්ඨි ධර්මදේශනාව ශ්‍රවණය කළ ඔබටත් යහපතක්ම වේවා කියන පැතුමෙන් ධර්මදේශනාව හමාර කරනවා. සතිය සෑම දිනකම රාත්‍රී 7ට ලක්වූ සම්මාදිට්ඨි ධර්මදේශනාව තුළින් ඔබත් මමත් මුණ ගැහෙන සදහම් යාත්‍රාවට ගොඩවන්නට දැහැමි චේතනාවන්ගෙන් පරිපූර්ණ වූ හෙට ලොවක් ගොඩනගන්නට ඔබෙන් ලැබෙන්නා වූ දායකත්වයට පින් සිත් පහළ වේවා. ධර්ම දේශනාවන් සඳහා දායකත්වය ලබා ගැනීමට 070 කියන දුරකථන අංකයට අමතා හෝ කෙටි පණිවිඩයක් යොමු කරමින් ඔබට සම්බන්ධ විය හැකියි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.